අයිබෝන් ඉතින් අද දෙවෙනි වතාවට ඔයාලා හැම කෙනෙක්ම නැවතත් රියල් මයික්‍රෝ ඇකඩමි තුලින් හම්බ වෙනවා. ඉතින් හැම කෙනාටම බොහොම ස්තුතියි මගේ YouTube channel එක නිරන්තරයෙන් පරිශීලනය කරන මට. ඒ වගේම තමයි හැම කෙනෙක්ගෙම මම ඉල්ලා සිටිනවා නියමිත සෞඛ්‍ය නීති රීති පිළිබඳලා මේ රටේ කොරෝනා වසංගතයේ මැඩ පැවැත්වීමට හැම කෙනාගේම සහයෝගය ලබා දෙයි කියලා. ඉතින් අපි එදා කතා කරේ සුද්‍ර මූල්‍ය සේවාවක් කියන්නේ මොකක්ද රටක ආර්ථිකයට කොහොමද සුද්‍ර මූල්‍ය සේවාව දායක වෙන්නේ කියන එක පිළිබඳව තමයි සාකච්ඡා කරේ. ඉතින් ඊට පස්සේ අපි තීරණය කළා සුද්‍ර මූල්‍ය සේවාවක් පවත්වන්න එහෙමත් නැත්නම් සුද්‍ර මූල්‍ය සේවාවක් ආරම්භ කරගෙන යනවා නම් මොනවද කොයි විදිහටද කොයි ආකාරයකටද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. ප්‍රධාන වශයෙන්ම මේ මාතෘකාව ගැන කතා කරනකොට බොහොම කනගාටුයි කියන්නේ ඇත්තටම ලංකාවේ දැනට අවුරුදු 20ක විතර ඉඳ කාලයක් ලෝකෙ පිළිගත් සුද්‍ර මූල්‍ය සේවාවේ ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද වලින් පරිබාහිරව තමයි සුද්‍ර මූල්‍ය සේවාව සපයන්නේ. ඒක හින්දා තමයි රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් මේ සුද්‍ර මූල්‍ය සේවාව මගින් ලැබෙන්නේ නැත්තේ. ඉතින් ඇයි මොකද්ද අපි බලමු අලුතෙන් එකතු වෙන කෙනෙක් එහෙමත් නැත්නම් මේ පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක්ට මේ පිළිබඳව හොයා බලන කෙනෙක්ට අපි බලමු මොකද්ද මේ පිළිවෙල අට මේක මගින් කොහොමද සාර්ථක ව්‍යවසායකයෙක් නිර්මාණය කරන්නේ ඒක මගින් කොහොමද ආයතනයක තිරසාර භාවය පවත්වාගෙන ආයතනයේ ඉදිරි ගමනට යන්නේ කියලා මොනම වෙලාවකවත් අපි සිටිය යුතු නැහැ ව්‍යවසායකයෙකු විතරක් නිර්මාණය කරනවා කියලා කියන්න බෑ අපිට අපේ ආයතනයේ තිරසාර භාවයත් පවත්වාගෙන ව්‍යවසායකෙක් නිර්මාණය කරන එක තමයි අපි කළ යුත්තේ. එහෙම නැත්නම් ආයතනයේ කඩා වැටීමට ලක් වෙනවා. ඒ හේතුව තුලින් මයික්‍රෝ ෆයිනෑන්ස් කියන ඉන්ඩස්ට්‍රි එක මේ රට තුල නැති වෙලා යන්න බලපානවා හේතු වෙනවා. ඉතින් අපි ඒකට මම ප්‍රධාන වශයෙන්ම ඇයි මේ පිළිවෙල අනුගමනය කරන්නේ නැහැ කියන එකට මගේ අදහස තමයි හුදෙක් ලංකාවේ බිහි වෙච්චි සමහර සුද්‍ර මූල්‍ය ආයතන සමහර කියන්නේ 14ක් බොහොම මේ අතේ ඇඟිලි ගන්නට සමාන සුද්‍ර මූල්‍ය ආයතන පිළිබඳව ඔවුන් මේ ආයතන ආරම්භ කරනකොට විශේෂයෙන් ලොකු පරීක්ෂණ කරලා ලොකු සමීක්ෂණ කරලා ලොකු අධ්‍යයනයක් ලැබලා තමයි සුද්‍ර මූල්‍ය ආයතන ආරම්භ කරලා තියෙන්නේ. ඒ ආයතනවල බොහොම වගකීමෙන් කියනවා තවමත් මේ සුද්‍ර මූල්‍ය සේවාවේ මූලික ක්‍රම 8 එහෙම නැත්නම් මූලික ක්‍රම කීපය අනුගමනය කරමින් තමයි සුද්‍ර මූල්‍ය සේවාව සපයන්නේ. ඒ තුලින් ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා තමන්ගේ ආයතනයේ තිරසාර භාවයත් පවත්වාගෙන තමන් ගාව ඉන්න සමාජිකයෝ එහෙමත් නැත්නම් පාරිභෝගිකයොත් ආරක්ෂා කරගෙන තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න. කනගාටුවට කාරණයක් තමයි මේ පාරිභෝගිකයෝ ගොන්නටත් අර හතු පිපෙනවා වගේ දැන් අවුරුදු 20ක විතර කාලයක ඉඳලා පටන් ගත්ත මේ සුද්ධ මූල්‍ය සේවාවල් විනාශ කරලා ඔවුන් තුල ඇති මූල්‍ය හික්මීම සහ ආකල්ප ඒවත් විනාශ කරලා ඒ ආයතනත් නිරන්තරයෙන් නැති වෙනවා සේම අර සමාජිකවල නැති වෙලා තියෙනවා. ඉතින් ඔබ අලුත් සුද්ධ මූල්‍ය සේවාවක් සම්බන්ධයෙන් අදහස් කරන කෙනෙක් නම් මේ රැකියාවට එන්න කැමති කෙනෙක් නම් මේ රැකියාව තුලින් සමාජයට සහ තමන්ට යහපතක් කරගන්න ඕන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රම 8 පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තමයි සුද්ධ මූල්‍ය සේවාවට පිවිසෙන්න ඕන නැත්තේ. අපි බලමු එහෙනම් ආයතනයක් විතර සුද්ධ මූල්‍ය සේවාවක් සපයන ආයතනයක් විදියට කොහොමද සුද්ධ මූල්‍ය ආයතනයක් ස්ථාපනය කරන්න තමන්ගේ ශ්‍රේෂ්ඨත්‍රය සකසා ගන්න. එහෙමත් නැත්නම් කොහොමද අලුත් ස්ථානයක ශාඛාවක් දාන්නේ කොහොමද අලුත් ස්ථානයක සමාජික හොයන්නේ කියන එක පිළිබඳව හොයාගෙන කොහොමද සුද්ධ මූල්‍ය සේවාව ලබා දෙන්නේ කියන එක පිළිබඳව අපි බලමු කොයි විදිහටද ඒ පියවරට අනුපිළිවෙලින් ගොඩනගාගත යුත්තේ කියලා. එhmenan අපි බලමු ඉස්සල්ලාම මේ පියවරට මොනවද කියලා. හොඳයි. අද ප්‍රධාන කොටස් 8ක් තියෙනවා මේ පියවර ගැන. මේ පියවර ගැන අපි 8ක් තියෙන්නේ. මම මෙතන පෙළගස්වලා තියෙන්නේ මේ පියවර 8 අනුපිළිවෙලෙන් සිදු කළ යුතුයි. ගොඩාක් සුද්‍ර මූල්‍ය ආයතනවල මේ අනුපිළිවෙල වෙනස් වෙලා 8 වෙනි එක පළවෙනියට ඇවිල්ලා එහෙම නැත්නම් 8 වෙනි එක 3 වෙනියට ඇවිල්ලා පළවෙනි එක 8 වෙනි ස්ථානට ගියපු අවස්ථා තියෙනවා. මේ හේතුව හින්දා අද ලංකාවේ සුද්‍ර මූල්‍ය සේවා කරන ආයතන ගොඩාක් නම් වශයෙන් කියන්න පුළුවන් මහා පරිමාණය ඒ කියන්නේ දවන්ත විදියට ආරම්භ කරපුවා
නැත්තරම නැති වෙලා තියෙනවා. ඉතින් ඒ ආයතනවල සේවකයොත් අනිත් තැන් වලට ඇවිල්ලා ඒ ආයතනවලකට කටයුතු කරපු ආකාරයටම තමයි ක්‍රියාත්මක වෙන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම මේට අමතරව ඊළඟ වීඩියෝ මේ YouTube channel එකක් නිර්මාණය කරන්න හිතලා තියෙන්නේ ඒ වාගේ ආයතන වලගේ අත්දැකීම් ගන්න. නමුත් ඊට පස්සේ මම තීරණය කරන්නේ නැහැ. මේකටම එයාගේ අත්දැකීම් අරගෙන කොයි විදියටද රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන්න කියන එක මේ රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් ඇකඩමිය තුලින් ඔයාලට දැනුම ලබා දෙන්න උත්සාහ කරනවා. අපි බලමු මේ කොටස් 8න් කොයි විදිහටද මේ කොටස් 8 සුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතනයක් සංවර්ධනයට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම සුද්‍ර මූල්‍ය සේවා ලබා ගන්න සමාජිකයෙක් ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය කරන්නේ කොයි විදිහටද කියලා අපි ඊළඟට තීරණය කරලා බලමු. මොකද මේ තමයි සුද්‍ර මූල්‍ය සේවාවක් ලබා දෙන ආයතනයේ හදවත වාගේ මෙන්න මේ සේවා ටික හරියට ලබා දෙනවා. අපි එදා කතා කරා ක්‍රෙඩිට් ප්ලස් ක්‍රෙඩිට් කියලා. ඒ ක්‍රෙඩිට් ප්ලස් සර්විස් එකයි ක්‍රෙඩිට් සර්විස් එකයි එකට හමු වෙන තැනක් තමයි මෙන්න මේ ස්ථානය. මේ ස්ථානයේදී තමයි සාර්ථකව නිර්මාණශීලීව නිවැරදි ව්‍යවසායකයෙක් බිහි කරනවා සේම ආයතනයේ තිරසාර භාවයට ගමන් කරන්න පුළුවන්. එමත් නැත්නම් ආයතනයේ පාඩු නොලබන තත්වයට ලාභදායී තත්වයට පත් වෙන්න මෙන්න මේ ක්‍රම 8 අනුගමනය කරනවා නම් අපිට හැකියාව ලැබෙනවා. එහෙනම් අපි බොහොම ඉක්මනින් බලමු පළවෙනි අංගය මොකද්ද? ඒ අංගෙන් කොහොමද ආරම්භ කරන්නේ? ප්‍රාදේශීය සම්පත් අධ්‍යයනය. මොකද්ද මේ ප්‍රාදේශීය සම්පත් අධ්‍යයනය කියන්නේ? සාමාන්‍යයෙන් සුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතනයක් කොහේ හරි තැනක එමත් නැත්නම් අපි හිතමු අලුත් ආයතනයක් විදියට ඇවිල්ලා ශාඛා පිහිටවන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට දැන් සිද්ධ කරන්නේ එක කම්පැනියක් තියෙනවා නම් ඒ කම්පැනියේ තියෙන නගරෙම තවත් කම්පැනිය ඒ ආසන්නෙම තවත් ශාඛාවක් දානවා. ඊළඟට ගොඩාක් වෙලාවට කරන්නේ ඒ ශාඛාවේ තියෙන අපි මේ කතා කරන සෙන්ටර්ස් කියන එමත් නැත්නම් සමිති කියන ඒවා තියෙන්නේ කොහෙද? ඒ සමිතියේම තව කෙනෙක් අල්ලාගෙන ක්‍රමවේදයක් පටන් ගන්නවා. නමුත් පළවෙනි ක්‍රමය තමයි ප්‍රාදේශීය සම්පත් අධ්‍යයනය කියන්නේ. තමන්ගේ ශාඛාවක් උදාහරණයක් විදිහට අපි හිතුවොත් එහෙම පිළියන්දල ශාඛාවක් දානවා නම් පිළියන්දල ප්‍රදේශයේ ඒ ශාඛාව දාලා තමන් ඉලක්ක කරන පාරිභෝගිකයන් ඉන්න ප්‍රදේශ අධ්‍යයනය කරන්න ඕනේ. එකක් තමයි ශාඛාව දානකොට මේ ශාඛාව දැමීම තුල කොයි ආකාරයකටද මේ අපිට එකතු වෙන්න ඉන්න පාරිභෝගිකයන්ට මේ ශාඛාව පහසු වෙන්නේ. ගොඩක් කලාවට මම දැකලා තියෙනවා කොස්ට් එකත් එක්ක ඒ වාගේ දේවල් අධ්‍යයනය කළා තමන්ගේ සමාජිකයෙක් බස් එකේ ඇවිල්ලා බැහැලා තව රුපියල් 200ක් 300ක වීල් ගාස්තුවක් දීලා අර ඔෆිස් එකට යන්න ඕනේ. මෙන්න මේවා සුද්‍ර මූල්‍ය සේවාවක් සපයන ආයතනයක් විදිහට මේ පිළිබඳව ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ. ඊළඟට තමයි ඒ කියන්නේ පාරිභෝගිකයාට පහසු තැනක කාර්යාලය ස්ථාපනය කරන්න ඕනේ. මේක මම කියන්නේ අර දැන් සුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතන වාගේ මහා ලොකුවට මේ අර බැංකු සේවාවක් දෙනවා වගේ ඒ මේ ලස්සනට ඒ පිළිවෙලට හදන්න ඕනේ. ලස්සනක් තියෙන්න ඕනේ, පිළිවෙලක් තියෙන්න ඕනේ. හැබැයි ලොකු කොස්ට් එකක් දරන්න හොඳ නැහැ. සුද්‍ර මූල්‍ය සේවාවල් අපිට මතකයි ඉස්සර සුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතන තිබුණේ ගෙවල් වල. ඒ ගෙවල් කියන්නේ ලොකු ගෙයක් අරගෙන ඒ ගේ තමයි කාර්යාලය දැම්මේ. ඒ ගේට අර ටවුන් එක මැද්දේ තියෙන බිල්ඩින් එකකට යන වියදම යන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට බැහැලා පයින් යන්න පුළුවන් දුරක තමයි මේක පිටවලා තියෙන්නේ. ඒක තමයි එකක්. ඊළඟට තමයි මේ සුද්‍ර මූල්‍ය සේවා වඩාත් වැදගත්ම දේ තමයි කොහොමද ගම් තෝරන්නේ. එකක් තමයි ඒ ගම ශාඛාවින්දලා කොච්චර දුරක්ද කියලා බලන්න ඕනේ. සමහර වෙලාවට දානවා බ්‍රාන්ච් එකේ ඉඳලා කිලෝමීටර් 60ක්, බ්‍රාන්ච් එකේ ඉඳලා කිලෝමීටර් 45, බ්‍රාන්ච් එකේ ඉඳලා කිලෝමීටර් 80, බ්‍රාන්ච් එකේ ඉඳලා කිලෝමීටර් 30ක්,
මෙන්න මේ විදිහට දුරක් සීමා කරගන්න. අපි මේ දුර සීමා කරගන්න අතර අපි බලනවා දැන් ඒ කියන ගම තෝරා ගන්නවා අපි මොනවා හරි හේතුවකට ඒ ගමට ගිහිල්ලා බලනවා අපි ඒ ගමේ මිනිස්සුන්ගේ කල්චර් එක මොකද්ද? මේ මොන දේ තිබුණත් මිනිස්සු දැනුවත් නැත්තම් මිනිසුන්ගේ හොඳ කලකිරියාවක් නැත්තම් උදාහරණයක් විදිහට අපිට ඔයාලට මතක ඇති අර මේ ටීවී එකේ වැඩසටහනක් තිබ්බා ඉංගම්මාරුව කියලා ටෙලි නාට්‍යයක් තිබුණා. මේ ඉංගම්මාරුවේ මිනිස්සු මහා නරක මිනිස්සු නෙවෙයි. හැබැයි ඕ මිනිස්සුන්ගේ ආකල්පයක් තිබුණේ නැහැ, විෂන් එකක් තිබුණේ නැහැ, මගේ අනාගත සැලසුමක් තිබුණේ නැහැ. ඔවුන් අද කාලා අද ජීවත් වෙන සැලසුමක තමයි තිබුණේ. ඉතින් මෙන්න මේ වාගේ ප්‍රදේශයකට ගිහිල්ලා ශුද්‍ර මූල්‍ය සේවා සපයනවා නම් අපිට ගැටලුවක් තියෙනවා. මේ පුද්ගලයෝ අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙයිද? හොඳ ෆියුචර් එකක් හදාගන්න පුළුවන් පුද්ගලයෝ විදියට නිර්මාණය කරගන්න පුළුවන් වෙයිද කියලා. මම මේක බලන්නේ ආයතනයේ පැත්තින්. මොකද මේ ආයතනයේට මේ වාගේ තැනකට ගිහිල්ලා ශුද්‍ර මූල්‍ය සේවා අපි කොච්චර දිනුනලා ලබා දෙන්න ගත්තත් මෙවැනි ආකාරයේ පුද්ගලයෝ ඉන්න තැනක් අපි තෝරා ගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අද ලංකාවේ මේ ශුද්‍ර මූල්‍ය සේවා කතා කරනකොට එහෙම ගම් හැදිලා තියෙනවා. කියන්නේ අම්මෝ එහෙට නම් දෙන්න එපා. අයියෝ එහෙට නම් යන්න එපා කියලා. ඇයි? ඒ ගම් වල කල්චර් එක ණය සංස්කෘතියත් එක්ක විනාශ වෙලා තියෙන්නේ. ඒ මූල්‍ය හික්මීම කියන එක උන් තුල නැහැ. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි එක තමයි යටිතල පහසුකම් තියනවාද? මේ ගමේ පුද්ගලයෙක්ට මොනවා හරි ව්‍යාපාරයක් කරලා ඒ බඩු ටික විකුණා ගන්න තැනක් තියනවාද? ඒ යන්න එන්න ප්‍රවාහන පහසුකම් තියනවාද? ඒක ඒ පුද්ගලයන්ට වාගේම ආයතන නිලධාරීන්ටත් හරි වැදගත් වෙනවා. ඊළඟ කාරණය තමයි මොනහරි දේශගුණික තත්ත්ව. උදාහරණයක් විදිහට අපි දන්නවා සමහර කාලවල වලට මේ ප්‍රදේශය සම්පූර්ණයෙන් යට වෙනවා. සමහර කාලවලට මේ ප්‍රදේශය සම්පූර්ණයෙන් නා යනවා. සමහර කාලවල වලට මේ පැත්තේ වතුර බිඳුවක් නැහැ, නියගයටපත් වෙනවා. මෙන්න මේ වාගේ ස්ථාන අපි සොයා ගැනීමෙන් වළකින්න ඕනි. ඊළඟට තමයි මේ ගමේ මොනවද තියෙන්නේ රජේ කාර්යාල. මේ ගමේ මොනවද තියෙන්නේ අපිත් එක්ක අපේ මේ තරගකාරී ආයතන මොනවද තියෙන්නේ. උදාහරණයක් විදිහට ඉස්කෝලයක් තියෙනවා නම්, හොස්පිටල් එකක් තියෙනවා නම්, පොලිසියක් තියෙනවා නම්, පැහැදිලිද? මෙන්න මේ වාගේ දෙකක් තුනක් තියෙනවා නම්, ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟ තියෙනවා නම්, එහෙමත් නැත්නම් තාම මොනවා රජයේ ආයතනයක් ළඟ තියෙනවා නම්, මේ ප්‍රදේශයට මිනිස්සුන් ගැවසෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඔවුන්ගේ දෛනික අවශ්‍යතාව වැඩි වෙනවා. මේ සමහර ඒවා ඒ පිටින් සපයා ගන්න පුළුවන්, සමහර ඒවා මේ ගමට ඇවිල්ලා සපයා ගන්න ඕන. එතකොට ගමේ පුද්ගලයන්ට මොනවා හරි ව්‍යාපාරික අවස්ථාවක් ඇති වෙනවා. අන්න ඒ වාගේ තැනකට අපි මූල්‍ය පාසුකමක් ලබා දුන්නාම ඒ වාගේ ගමක මිනිහෙක් දැනුවත් කරලා ඒ මිනිස්යාගෙන් තෝරාගෙන ඒ මිනිස්යාට ව්‍යාපාර අවස්ථාවක් අඳුන්ලා දීලා ඒ මිනිස්යාට ඒකේ තාක්ෂණය අඳුන්ලා දීලා ඒ මිනිස්යාට ඒකේ මූල්‍ය පාසුකම් ලබා දුන්නාම ඒ මිනිස්යාට මාකට් එකක් තියෙනවා, ගෙවන්නත් පුළුවන්, යටිතල පාසුකම්ුත් තියෙනවා. මෙන්න මේ හැම දෙයක්ම තියෙනවා. ඊළඟට තමයි බලන්න ඕනේ මේ ගමේ ජනගහනය කොච්චරක් ඉන්නවද? අපිට සාමාන්‍යයෙන් කණ්ඩායම් තුනක් ඉන්න ගමකට රුපියල් කිලෝමීටර් 60ක් ගිහිල්ලා තේරුමක් නැහැනේ. අඩුම වශයෙන් කණ්ඩායම් 5ක් 6ක්වත් තියෙනවා නම් ඒ ගමට ගියාට කමන්නේ. 5ක් කියන්නේ අපි දැන් දන්නේ සාමාන්‍ය 3 දෙනා කණ්ඩායම් කියලානේ. නමුත් 3 දෙනා කණ්ඩායම් වලට වඩා පුළුවන් නම් ඔබට 5 දෙනා කණ්ඩායම් හදාගන්න. ඒක තමයි සාර්ථකත්වය. ඔබ දෙන මූල්‍ය පහසුකම් වල අවදානම අඩු වෙනවා එතනින්. පැහැදිලිද? ඉතින් ඒ හින්දා මේ ප්‍රාදේශීය සම්පත් අධ්‍යයනය කියන එක අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මේ මොනවාද මයික්‍රෝ ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකේ මොනවාරි ආයතනයක් තමන්ගේ ඒරියා එක පටන් ගන්නකොට. ඊළඟට බලන්න මේ පුද්ගලයන්ගේ අධ්‍යාපන තත්ත්වය මොනවද කියලා. අධ්‍යාපන තත්ත්වය කරන්න නම් සමහර වෙලාවට මේ ගමේ ඉස්කෝලයක් තියෙනවා, අඩුම වශයෙන් මේ ගමේ මිනිස්සු
ඒ ඉස්කෝලේට 8 9ට හරි ගිහිල්ලා තියෙනවා. ඒතර යම් දෙයක් කියලා දැනුවත් කරන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් ඒ හින්දා මූල්‍ය ආයතනයක් හරි සුද්ධ මූල්‍ය සේවාවක් සපයන ආයතනයක් විදිහට ගමට ගිහිල්ලා ගමේ තමන්ගේ ව්‍යාපාරය කරනවා නම් මේ ව්‍යාපාරය කිරීමේදී ඒ ගම තෝරා ගන්නකොට ඒ ගමේ වටා පිටා පිළිබඳ හොඳ අවධානයක් අවබෝධයක් තබාගත යුතුයි. එහෙමනම් අපි මේක ඉවර කරලා ඊළඟ එකට තමයි යන්නේ අපි මොකක්ද ඊළඟ අධ්‍යයනය කරන්න ඕනේ කොටස කියලා අපි ඊළඟ ස්ලයිඩ් එකේදී බලමු. සමාජිකයන් හඳුනා ගැනීම. විශේෂයෙන් මෙන්න මෙතන අපිට ගොඩක් වැරදිච්ච තැනක් තියෙනවා. අපි සමාජයට වරද්දන තැනක් තියෙනවා. මෙන්න මේ සමාජිකයන් හඳුනා ගැනීම කියන්නේ. පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක් වුණත් සුද්ධ මූල්‍ය සපයනවා කියන්නේ අඩු ආදායම්ලාභී සියලුම දෙනාට ණය පහසුකම් දෙන එක නෙවෙයි. එහෙම දීලා තමයි ඒ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය විනාශ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද හේතුව සමහර පවුල්වල මේකේ තියෙනවා මේ සමාජිකයන් හඳුනා ගැනීම කියන එකේ තියෙනවා අඩු ආදායම්ලාභී කොටස් තුනක් ඉන්නවා. සමහර කොටස් වලට ණය දෙන්න බෑ. මූල්‍ය පහසුකම් දෙන්න බෑ. එයාලට BDS සර්විස් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ business development service. එමත් නැත්නම් credit plus service. පැහැදිලිද? එකක් තමයි සමහර දුප්පත් අය ඉන්නවා මොවුන්ගේ ගෙවල් නිශ්චිත ඒ කියන්නේ ස්ථිර වහලයක් නැහැ. ස්ථිර බිත්ති නැහැ. මොවුන්ගේ නිදන කාමරයයි මොවුන්ගේ උයන මුළුතැන්ගේයි විතරයි තියෙන්නේ. මොවුන්ගේ ගොඩාක් වෙලාවට මේ වාගේ පවුල්වල ආබාධිත අයත් ඉන්න පුළුවන්. මොවුන් කිසිවෙක් ස්ථිර රැකියාවක් කරන්නේ නැහැ. කිසිවෙක් අධ්‍යාපනයක් ලබලා නැහැ. ඔවුන්ගේ ළමයි පාසල් යවන්නේ නැහැ. මෙන්න මේ වාගේ අය ජීවන තත්ත්ව සංවර්ධන දර්ශකයේ පළවෙනි කොටසට අයත් වෙනවා. මොවුනුත් කණ්ඩායම් කරලා ණය මුදලක් ලබා දීලා එකපාරම ව්‍යාපාරයක් කරන්න ගිහුවට කවමදාකවත් මොවුන් ඒ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එකක් තමයි මොවුන් තුල සිද්ධ කළ යුත්තේ ආකල්ප සංවර්ධනය සහ සමාජ සජීවීකරණය. ආකල්ප සංවර්ධනය සහ සමාජ සජීවීකරණය. ඉතින් මේ ජීවන තත්ත්ව සංවර්ධන දර්ශකයේ පළවෙනි කොටසට කිසිම හේතුවකට ඔවුන්ගේ ගෙදර නිවස සමහරවිට මේ ගෙවල් වල වැසිකිළියක් නැහැ. මේ ගෙවල් වල මිදුල සුද්ධ කරලා නැහැ. අපි බලපුවාම දැන දෙයක්. ඒ කියන්නේ ඔවුන් මේ සමාජයත් එක්ක මූ වෙලා ගනුදෙනු කිරීමට හැකියාවක් තියෙන පුද්ගලයෝ නෙවෙයි. සමහරවිට මෙයාලට සහන ආධාර දෙන්නේ. අපි දැකලා තියෙනවා ආධාර ඇතිව ගෙවල් හදලා දෙනවා. ආධාර ඇතිව මොනවාද කෑම මලු ගෙනලා දෙනවා. මෙන්න මේ වාගේ අයට මුදලක් හම්බුනොත් ඔවුන් කෙලින්ම කරන්නේ ඒක තමන්ගේ පරිභෝජනයට එමත් නැත්නම් ආහාර සඳහා ගන්න මේ මුදල පාවිච්චි කරනවා හැරෙන්න ව්‍යාපාරයක් සඳහා මේ මුදල පාවිච්චි කරන්නේ නැහැ. අඩුම වශයෙන් මොමුට පුරුදු කරන්න ඕනේ කුලී වැඩට හරියන්න. මොන් ගොඩාක් වෙලාවට සිංගමන් යදින මේ වාගේ අය තමයි ඉන්නේ. ඉතින් ඒ හින්දා මේ සමාජිකයන් අපිට අදාළ නැහැ. කනගාටුවෙන් හරි කියන්න ඕනේ අපිට මේ මයික්‍රෝ ෆයිනෑන්ස් වල විශේෂයෙන් අපිට මේ සමාජික හිටිය කියලා මෙයාලට මූල්‍ය පහසුකම් ලබා දෙන්න බෑ. මොවුන්ට කරන්න පුළුවන් මෙන්න මේ වාගේ තත්ත්වවලටපත් වෙන්න මෙතෙන්ට එන්න කියලා ඔවුන්ව දැනුවත් කරන එක නිරන්තරයෙන් ඒක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් විදිහට මූල්‍ය නොවන සේවාවල් මගින් ඔවුන්ව දැනුවත් කිරීම සහ ඔවුන්ව පුහුණු කිරීම කටයුතු කරන්න ඕනේ. හැබැයි මූල්‍ය පහසුකම් ලබා දීමේ කොටසට මේ අය සාදාගත යුතු නැත. පැහැදිලිද? දෙවෙනි කොටස. ඔවුන්ගේ ගොඩාක් වෙලාවට නිවසේ ස්ථිර වහලයක් නැහැ. බිත්ති බැඳලා තියෙන්න පුළුවන්, පොල් අතු වහලා හරි, පිදුරු වහලා හරි තියෙන්න පුළුවන්. මොවුන්ගේ කාමරයක් තියෙන්න පුළුවන්, පොඩි සාලයක් තියෙන්න පුළුවන්, එළියේ වෙන උයන කෑල්ලක් තියෙන්න පුළුවන්.
මේ ගෙදර පිරිමියා විතරක් වැඩට යනවා. කාන්තාව මොනවත් නැහැ. හැබැයි වටපිටාව අපිරිසුදුයි. තාම වැසිකිළියක් බොහෝ වෙලාවට තියෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කොටසේ කවුරු හරි මුදල් ලිපීම සඳහා උත්සාහ කරන කෙනෙක් ඉන්නවා. කුලී වැඩට යනවා, මඤ්ඤොක්ක ටිකක් ගෙදර හදලා තියෙනවා. ඊළඟට තා මොනවා හරි ඔය එළවලුවක් දෙකක් ගෙදර හදලා තියෙනවා. අන්න ඒ වාගේ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. නැත්තම් ගෙදර ඉන්න මේ කාන්තාවත් කාගේ හරි මේ ළමයෙක් බලා ගන්න හරි මහලු කෙනෙක් බලා ගන්න හරි ගෙදරක වැඩට හරි යනවා. මෙන්න මේ අය ජීවත් වීම සඳහා මූලික අවශ්‍යතා වෙනුවෙන් පොඩි අරගලයක් කරනවා. හැබැයි පළවෙනි තැන තිබුණු අය එහෙම ලොකු අරගලයක් කරන්නේ උදේ හදාගත්ත එකම කාගෙන බීගෙන ඉන්න අය ඉන්නවා. මෙන්න මේ කොටස ජීවන තත්ත්ව සංවර්ධන දර්ශකයේ දෙවෙනි තැන තමයි ඉන්නේ. මොවුන් අර ඉස්සලා හඳුන්වා දුත්තු ජීවන තත්ත්ව සංවර්ධන දර්ශකයේ පළවෙනි කොටසට වඩා වෙනස් පොඩ්ඩක්කෝ ධනාත්මක හිතනවා තමන්ගේ අනේ මට බිත්ති ටික බැඳ ගන්න. අනේ මට මේ ටොයිලට් එකක් හදා ගන්න. මෙන්න මේ වාගේ අවශ්‍යතාවලින් පිරි මිනිස්සු පිරිසක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් මෙන්න මේ අය පොඩ්ඩක් අපේ පැත්තට ගන්න. ඒ කියන්නේ ක්‍රෙඩිට් සර්විස් එකෙත් ප්‍රයිමරි ලෙවල් එකට මේ අයව ගන්න පුළුවන්. හැබැයි මේ අයව ගන්න එකත් අර අපි BDS සර්විස් එක දීලා පියවරෙන් පියවර ගත යුතු කොටසක් වෙනවා. මෙන්න මේ දෙක. තුන්වෙනි අය. මොන්ගේ ගෙදර මොනව නැතත් ස්ථීර බාලයක් තියෙනවා. බිත්ති ටිකක් අපරාධ කරලා තියෙනවා. සිමෙන්ති හෝ නැත්තම් කොන්ක්‍රීට් එකක් දාලා හරි මොනවා හරි තත්ත්වෙන් ගෙදරත් හදාගෙන තියෙනවා. ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් වාගේ ඉන්නවා. ඔවුන් ඉස්කෝලේ යනවා. ස්වාමියාත් මොනවා හරි වැඩක් කරනවා. එක්කෝ පුද්ගලික ආයතනයක රැකියාවකට යනවා, නැත්තම් කම්කරුවෙක් විදිහට වැඩ කරනවා. ගෙදරත් හොඳට මේ පිරිසුදුව තියාගෙන ඉන්නවා. ඊළඟට ඔහුට කියලා මොනවා හරි කුඹුරක් හරි මොනවා හරි ඔහුගේ අනිවාර්ය මාසෙට ස්වයං රැකියාවක් මගින් හරි මොනවා හරි දෙයකින් ආදායමක් ලබා ගන්න කෙනෙක්ම ඔහු. ළමයි ඉගෙන ගන්න අය වෙනවා. මෙන්න මේ කෙනෙක් අපිට හරි පහසුයි දැනුවත් කරන්න, සජීවීකරණය කරන්න, ව්‍යාපාරික අවස්ථා හඳුන්වා දෙන්න, තාක්ෂණය ලබා දෙන්න, මූල්‍ය පහසුකමක් ලබා දෙන්න. අපේ ගොඩට ඉන්නේ ජීවන තත්ත්ව සංවර්ධන දර්ශකයේ මේ තුන්වෙනි කියන කොටස තමයි අපිට වඩාත් වැදගත් වෙන්නේ. ඊට පස්සේ හතර කියන්නේ මීට වඩා හරි හොඳයි. ඔවුන්ගේ මේ සීමාව තුළ තුළ අර ඉස්සලාගේ තියෙන හොඳ වැටක් තියෙනවා. අනිත් ඒවා සම්පූර්ණ වෙලා තියෙනවා. වැසිකිළියක් තියෙනවා. කාන්තාවන්ට වෙනම නිදා ගන්න කාමරයක් තියෙනවා. පියාට වෙනම නිදා ගන්න කාමරයක් තියෙනවා. කුස්සියක් තියෙනවා. එක්ක මේ ගෙදර පුට් සයිකලයක් හරි මෝටර් සයිකලයක් හරි තියෙනවා. එහෙම නැත්නම් ලෑන් මාස්ටරයක් තියෙනවා. කුඹුරක් හරි හේනක් හරි කරනවා. තාත්තා ඊට අමතරව මොනවා හරි මුර රස්සාවක් හරි මොනවට හරි යනවා. එකලා මේ රැකියාවක් කරනවා කොහේ හරි. පැහැදිලිද? මෙන්න මේ වාගේ අය අපිට බොහොම පහසුවෙන් අපේ සේවාව ලබා දීලා අපේ ආයතනයේ ඉලක්ක හමා යන්නත් ඔවුන්ගේ පවුල සංවර්ධනය කරන්නත් අපිට හැකියාව ලැබෙනවා. එතකොට සුද්ධ මූල්‍ය සේවාවට පෙළ ඇවිල්ලා ඉන්න සුද්ධ මූල්‍ය සේවාව කරන්න උත්සාහ කරන මේකට කැමැත්තක් දක්වන මේක අධ්‍යයනය කරන පුද්ගලයෙකු නිලධාරියෙකු හෝ කවුරු හරි කෙනෙක් දැනගත යුතුයි අපේ සෙග්මන්ට් එක කොතනද තියෙන්නේ කියන එක. පැහැදිලිද? අපේ සෙග්මන්ට් එක දැනගත්තාම අපිට පුළුවන් ඒ සෙග්මන්ට් එක
ගත්තනම් තමයි හරිම පහසු අපේ සේවාවල් ලබා දෙන්නේ. ඒ නිසා අනවශ්‍ය මේ ඉලක්ක හදාගෙන අනවශ්‍ය නීති රීති දාගෙන මේ කටයුතු කරන්න බෑ. මෙන්න අපේ සෙග්මන්ට් එක මෙන්න මේ කොටස මේ කේක් කෑල්ල තමයි අපිට කේක් කෑල්ලක් නෙවෙයි ඒක ඇත්තටම මේ කොටස තමයි අපිට ගන්න ඕනේ නැත්තේ කියන එක අපි ගාව අයිඩියා එක තියෙනවා අපිට දැනුම තියෙන්න ඕනේ. මෙන්න මේ හතරෙන් පස්සේ 8 වෙනකන් ඉන්න සමාජිකයෝ ජීවන තත්ත්ව සංවර්ධන දර්ශකේ 8 වෙනි තැනට යනකන් ඉන්න තත්ත්ව 3 ඉඳලා 8 වෙනි තැනට යනකන් අපිට පුළුවන් මේ අයට සුද්ධ මූල්‍ය සේවා සපයන්න. 8 වෙනි එකේ ඉන්නවා රජයේ සේවය කරන අය. දරුවෝ. පැහැදිලිද? ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ අපි ඉන්නේ කොතනද කියන එක. අපි යන්නේ කොහෙටද කියන එක. 8 වෙනි ස්ථානය කියන්නේ හොඳ ගේට්ටුවක් දාලා තියෙනවා ගෙදර. හොඳට ගේ හදලා තියෙනවා. මොකක් හරි ට්‍රැක්ටරයක් යතුරු පෙදියක් මොනවා හරි තියෙනවා. පවුලේ දරුවෙක් රැකියාවක් කරනවා. තාත්තටත් මොනවා හරි ව්‍යාපාරයක් තියෙන එක්ක සිල්ලර් කඩයක් වෙන්න පුළුවන් නැත්නම් කෑම හදනවා වෙන්න පුළුවන් හෝටලයක් කරනවා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ මොනවා හරි ඔය වෙන ව්‍යාපාරයක පොඩි මේ කොටසක් කරනවා වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රින්ටින් ෂොප් එකක් කරනවා වෙන්න පුළුවන් කොමියුනිකේෂන් එකක් කරනවා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් හොඳ මේ කිරිගොවියෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් තේදලු කඩනවා වෙන්න පුළුවන් රබර් කිරි කපනවා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් පොල් බිස්නස් කරනවා වෙන්න පුළුවන් ගඩොල් කපනවා වෙන්න පුළුවන් මෙන්න මේවා ව්‍යාපාර මෙන්න මේ අය හරි පහසුයි ඔවුන්ගේ සංවර්ධනයට අවශ්‍ය සේවාව ලබා දීලා අපේ මූල්‍ය පහසුකම්ුත් ලබා දීලා ආයතනයත් උඩට යන්න ඒ සමාජිකයත් උඩට යන්න. ඉතින් එහෙනම් මේ ස්ලයිඩ් එකෙන් සමාජිකයන් හඳුනා ගැනීම කියන ස්ලයිඩ් එක තුල සිද්ධ වෙන්නේ කවුද අපිට ඉන්න සමාජිකයෝ ගමක් ගත්තාම 500ක් ඉන්නවනේ මේ 500ම අපේ සමාජිකයෝ නෙවෙයි. ගමක් ගත්තාම අපිට සමහරට මේකෙන් පොඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්නේ. සමහර අයට අර මේ මං කියපු මූල්‍ය ආයතන ඇවිල්ලා ලෝන් 2 3 දීලා ඔවුන් විනාශ කරලා තියෙන්න පුළුවන්. අපිට එතනින් තමයි තෝරා ගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් සමාජිකයන් හඳුනා ගැනීම සහ ඔවුන් තෝරා ගැනීම කියන්නේ දෙකක්. අපි මෙතනදී කරේ සමාජිකයන් හඳුනා ගන්න මොකද්ද ජීවන තත්ත්ව ස්ටේජස් වල ඉන්න අය කවුද කියන එක මම ඔයාලට පැහැදිලිව සඳහන් කරා. ඒ හින්දා මින් ඉදිරියට මම විශ්වාස කරනවා ඔබ අර 1 2 කියන ජීවන තත්ත්ව සංවර්ධන දර්ශකවල ඉන්න අහිංසක ජනතාවට මේ අපකරුව කරලා නායකරුව කරලා ඔවුන් ජීවත් වෙන්න ආසාව නැති කරන තත්වයට පත් කරන පුද්ගලයෙක් නොවේ කියලා. එමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකෙන් අපි මොකද්ද කතා කරන්නේ. අපි කතා කරන්නේ දැනුවත් කිරීම කියන මාතෘකාව සම්බන්ධයෙන්. දැනුවත් කිරීම. මොකද්ද දැනුවත් කිරීම? දැනුවත් කිරීම කියන එක තමයි පුද්ගලයෙක් උතුරටද යන්නේ දකුණටද යන්නේ කියලා හරියට තීරණය වෙන්නේ. ඒ උතුර දකුණ කියන්නේ හොඳ නැති පළාත් දෙකක් නෙමෙයි. නමුත් මම කිව්වේ අපි බලන්නේ කොහෙටද මේ අපේ සමාජිකයා සහ ආයතනයේ අරන් යන්න. ඒ ආයතනයේ සහ සමාජිකයා ගමන් කළ යුතු මාර්ග තීරණය වෙන්නේ මේ දැනුවත් කිරීම තුල. විශේෂයෙන් පුද්ගලයෙක් දැනුවත් කිරීම තුලදී ගොඩාක් වෙලාවට මේ මාකටිං ස්ට්‍රැටජිස් පාවිච්චි කරනවා. ඒකට මම කියනවා ගරිල්ලා මාකටිං කියලා. ගරිල්ලා මාකටිං ස්ට්‍රැටජිස් පාවිච්චි කරනවා තමන්ගේ පැත්තට මේ පුද්ගලයෝ ගන්න. මේකම සුද්ධ මූල්‍ය සේවාවේ විශාල වශයෙන් තියෙන දෙයක්. අපිට සමහර වෙලාවට අහු වෙනවා ඔය මං කියපු කාලේ සුද්ධ මූල්‍ය සේවා පටන් ගත්තු නිලධාරීන් එක්ක සාකච්ඡා කරනකොට අර කස්ටමර් අපි ඇඳුවා නියමෙට අරයට මං හොඳ බොරුවක් කිව්වා මෙහෙම නැව්වේ මෙන්න මේ වායේ කතන්දර කියන අය ඉන්නවා. මේක මම ඔවුන්ගෙන් අහපුවාම මම හරියට මගේ හිත යටින් කනගාටු වෙනවා. ඇයි මේ සමාජයට මෙච්චර වැරදි කරන්නේ මේ පුද්ගලයෝ තමන්ගේ පඩිපත රැක ගන්න. කොච්චර
සදාචාරාත්මකද කියලා හිතන මිනිස්සෙක් රවට්ටලා ඒ මිනිස්සයාට ණය මුදලක් දීලා ඒකේ පොලි ආදායමක් කරන් මං ඒකෙන් ජීවත් වීම සම්බන්ධයෙන් සදාචාරාත්මකද කියලා හැම කෙනෙක්ම තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න ඕනි. පැහැදිලිද? දැනුවත් කිරීමේදී පළවෙනි කාර්යය සිද්ධ වෙන්න ඕන නැත්තේ තමන්ගේ ආයතනය පිළිබඳව දැනුවත් කරන්න ඕන ආයතනයේ නීති රීති සම්බන්ධයෙන්. ඒක මම දකිනවා සමහර රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන කම්පැනිස් ඒ ගම තුලට අරන් ගිහිල්ලා ඒ ගම තුල නියම එයාලගේ ලීෆ්ලට් එකක් එහෙමත් නැත්නම් පැලට් එකක් එහෙමත් නැත්නම් ලොකු බැනර් එකක් දාලා තියෙනවා. මෙන්න මේවා තමයි කන්ඩිෂන් ණය මුදලක් ලබා ගන්න. මම දැකලා තියෙනවා සමහර නිලධාරීන් කියනවා අපි පස්සේ බොරු කියන්නේ මේක ඕනනම් ෆොටෝ එකක් ගන්න කියලා. බොහොම වැදගත් මහත්තුරු. පොලි අනුපාතය ණය අය කරන විදිය මේ ණය මුදලක් මෙච්චරක් ගත්තොත් මෙච්චරක් පොලිය ගෙවන්න ඕනේ. කණ්ඩායමකින් අය මෙහෙමයි. මේ විදියට දඩ මුදලක් අය කරනවා. ඉතිරි කිරීම මෙච්චරක් දාන්න ඕනි. මෙන්න මේවා සම්බන්ධයෙන් හරියට ප්‍රතිපත්තිමය කරුණු හැම දෙයක්ම එතන අඩංගු වෙලා තියෙනවා. ඉතින් එහෙම අඩංගු වෙලා තිබුණාම සමාජිකෙක් නිවැරදි ආකාරයට දැනුවත් වුණාම ඒ සමාජිකයාට ඒකෙන් වැරදි කරන්න බෑ. ඒ දැනුවත් කරන්න ඕන නැත්තේ මේකෙන් පිටට ගියොත් ඔයාට වෙන හානි මොකද්ද? අපේ කොන්දේසි මේවා. මේ කොන්දේසිත් එක්ක ඔය පිටට ගියොත් මොකද්ද වෙන හානිය සහ මෙන්න මේ කොන්දේසි වලින් ඔයාලට තියෙන වාසිය මොකද්ද කියන එක. ඉතින් දැනුවත් කිරීමේදී බොහොම ආකර්ශනීය විදියට දැනුවත් කරන්න ඕනේ. හැම කෙනෙක්ටම බොහොම ආචාරශීලීව කතා කරන්න ඕනේ. මොකද හේතුව මේ මයික්‍රෝ ෆයිනෑන්ස් වලට එකතු වෙලා ඉන්නේ මම මුලින් කිව්වා වගේ දැනුම, ආකල්ප, කුසලතා, හැකියාවන් ටිකක් අඩු මට්ටමක තියෙන අය. විශේෂයෙන් මූල්‍ය සාක්ෂරතාවය. ඉතින් ඒ අයට දැනුවත් කරන්න එයාලට පුරුදු භාෂාවක් පාවිච්චි කරන්න ඕනේ අපි. පුරුදු වාග්මාලාවක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් දැන් සුද්‍ර මූල්‍ය සේවා සපයනකොට ඉන්ට්‍රස්ට් එක මෙච්චරයි, ඩිෆෝල්ට් ඉන්ට්‍රස්ට් එක මෙච්චරයි කියා කතා කරන අපේ මාතෘත් අපි දැකලා තියෙනවා. හැබැයි මේක ගොඩාක් වැරදි. ඒ කියන්නේ මේක වැරදි කියන්නේ ඔහු දැනගන්න ඕනේ සමාජිකයෙක් දැනුවත් කරන්න හරියට භාෂාව හසුරවන්න. ඔහු දැනගන්න ඕනේ සමාජිකයෙක් දැනුවත් කරන්න ක්‍රමවේද පාවිච්චි කරන්න. ඉතින් මේ හින්දා ගොඩාක් වෙලාවට ලංකාවේ සුද්‍ර මූල්‍ය සේවාවල දැනුවත් කිරීම කියන එක අර මං කියපු රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන ආයතන හැරෙන්න අනිකුත් ආයතන සියල්ලක්ම බොහොම විනාඩි 10ක් 12ක් ඇතුළත මේ දැනුවත් කිරීම කරලා ඉවරලා ණය පොමුත් පුරවන තත්ත්වයට පත් වෙලා ඉන්න. බොහොම කනගාටුදායක තත්ත්වයක්. මේක බලන්න තිබුණා ඔයාලට තායිලන්තේ වාගේ එමත් නැත්නම් මියන්මාරේ එමත් නැත්නම් බංග්ලාදේශේ වියට්නාමේ වාගේ රටකට ගියපුවාම ඔවුන් ඒ දවස යොදාගෙන තියෙන්නේ මේ දැනුවත් කිරීම කියන එක නිවැරදි ආකාරයට සමාජිකයන් ලබා දෙන්න. ඒ දැනුවත් කිරීම තුලින් තමයි අපිට සමාජිකයන් අපේ පැත්තට ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන කම්පැනි එක නිලධාරියෙක් වෙන්න ඔබ කැමති නම් රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන කම්පැනි එක හොඳ තනතුරක් දරන කෙනෙක් විදිහට ඔබ ඔබේ සියලු දෙනාටම කියන්න ඕනේ මෙන්න මේ දැනුවත් කිරීම හරි ආකාරයට කරන්න කියලා. හැබැයි ඒක මේ අර කියනවා අපි කියනවා සිත් ගන්නා සුළුවෙන් ආකර්ෂණීය ආමන්ත්‍රණයකින්. ආකර්ෂණීය ආමන්ත්‍රණයක් කරපුවම මිනිස්සු නැගිටලා යන්නේ නැහැ. හැබැයි නිදි කිරා වැටිගෙන දැනුවත් කිරීම කරොත් එහෙම මිනිස්සු නැගිටලා යනවා. පුළුවන් නම් මේකට විෂුවල් පාවිච්චි කරන්න පුළුවන්. පොඩි ප්‍රොජෙක්ටර් එකක් අරන් ගිහිල්ලා, කම්පියුටරයක් අරන් ගිහිල්ලා අර බිත්තියට දාලා එහෙම පෙන්වන්නත් පුළුවන්. මොකද අර ඔයාලා අතර ලොකු වෙනසක් පේනවා දැනුවත් කිරීම ගස්ගල් යට කරන අර මූල්‍ය සමාගම් ඉන්න අතරේ ඔබ මරණාධාර සමිතියකාරී, ප්‍රජාශාලාවකාරී, එහෙමත් නැත්නම් පන්සලකාරී, එහෙමත් නැත්නම් පල්ලියක හරි හොඳ පොදු ස්ථානයක
මේ දැනුවත් කිරීම ඔබේ ගමේ ඉන්න ග්‍රාම සේවක මහත්තයා හරි ආර්ථික සංවර්ධන නිලධාරියා හරි සමෘද්ධි නිලධාරියා හරි එහෙමත් නැත්නම් තව කවුරු හරි රජයේ නිලධාරියෙක් එක්ක හරි ගිහිල්ලා මේක කරනවා නම් ඔවුන්ටත් දැනෙනවා ඔවුන් මේක පිළිබඳව විශ්වාස කරනවා නම් ගමේ අයත් ඔබ කෙරෙහි නැඹුරුතාවයක් දක්වනවා. ඉතින් ඒ හින්දා රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන මං නිරන්තරයෙන් මේ රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කියන්නේ අද ලංකාවේ 80%ක් රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් නෙවෙයි වෙන්නේ. ඒ හින්දා රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන ආයතනයක් විදිහට ඔබ නිරන්තරයෙන් උත්සාහ කරන්න දැනුවත් කිරීම ආකර්ශනීය ලෙස නිවැරදිව සමාජිකයට දැනෙන ආකාරයෙන් දැනුවත් කරන්න ඔබ සමග ඔබට අවශ්‍ය සමාජිකයෝ එක්රොක් වෙනවා. එමනම් අපි දැනුවත් කිරීමෙන් පස්සේ මොකටද යන්නේ කියලා බලමු. ඒ ස්ලයිඩ් එකට දැන් අපි යමු. හොඳයි අපි මේ ස්ලයිඩ් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම. ශුද්‍ර මූල්‍ය සේවාවේ සේවාව ලබා ගන්න දෙන සමාජිකයන්ගේ අවශ්‍යතා මොනවද කියලා හඳුනා ගැනීම. ගොඩක් වෙලාවට මේ ශුද්‍ර මූල්‍ය සේවාව තුල ෆිනෑන්ස් කම්පැනි එහෙමත් නැත්නම් මූල්‍ය ආයතන එහෙමත් නැත්නම් ශුද්‍ර මූල්‍ය සපයන ආයතන හිතන්නේ ශුද්‍ර මූල්‍ය සේවාවත් එක්ක එකතු වෙන මිනිස්සු ණය ගන්නම කියන එක. හැබැයි ඒක වැරදි කතාවක්, මිත්‍යාවක්. ශුද්‍ර මූල්‍ය සේවාව තුල ඉන්නේ අඩු ආදායම්ලාභී පවුල් තමයි. නමුත් ඔවුන්ගේ අවශ්‍යතා විවිධයි. ඒ අවශ්‍යතා සපුරා ගන්න ශුද්‍ර මූල්‍ය සේවා සපයන නිලධාරියෙක් විදිහින් ඔවුන්ට ඒ පහසුකම ලබා දෙන්න ඕනේ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම සමහර පුද්ගලයෙක් මේ සඳහා එකතු වෙන්නේ මේ මොන හරි පුහුණුවක් ලබා ගන්න. ඒකට පොඩි මුදලක් අය කරන්න වෙනවා අපිට. සමහර කෙනෙක් මේක මේට සම්බන්ධ වෙන්න හොඳ කළමනාකරණ දැනුමක් ලබා ගන්න. සමහර කෙනෙක් මේකට සම්බන්ධ වෙන්නේ මාකටිං ලින්කේජ් එකක් හදා ගන්න. ඒ හින්දා මේ මාකටිං ලින්කේජ් එක හදලා ඒ තුලින් ටික කාලයක් ඇත්ත එක ගියාට පස්සේ සමහර වෙලාවට ලෝන් එකකට යන්න පුළුවන් වෙයි. හැබැයි මූලික ස්ටේජ් එක විදියට මූලික පියවර විදියට අපි දැනගන්න ඕනේ අපේ සමාජිකයාට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඒ අවශ්‍යතා හඳුනා ගන්න කියලා තාක්ෂණික පුහුණුව අවශ්‍යතාවය වෙන්න පුළුවන්, මාකටිං ලින්කේජස් ඕන අය වෙන්න පුළුවන්. ඊළඟට මැනේජ්මන්ට් ට්‍රේනින් ඒ කියන්නේ කළමනාකරණය කරන්නේ කොහොමද කියලා හඳුනා ගන්න පුළුවන්. ආය කොටසක් ඉන්නවා ලෝන් ගන්න කොටසක් ඉන්නවා. මෙන්න මේ වාගේ විවිධ වූ අවශ්‍යතා හඳුනා ගන්න කොටස් විවිධ වූ අවශ්‍යතා තියෙන කොටස් ඉන්නවා. ඒ අයගේ අවශ්‍යතා මොනවද කියලා බලලා ඒ අය වර්ගීකරණයක් කරගන්න ඕනේ ශුද්‍ර මූල්‍ය සේවා වේදන නිලධාරියෙක් විදියට. ඉතින් මේ අද ශුද්‍ර මූල්‍ය මම මේක බොහොම පැහැදිලිව කියන්නේ 2002න් 2003න් පස්සේ පටන් ගත්ත ශුද්‍ර මූල්‍ය සේවාව කරන්නේම මේකේ ණය අවශ්‍යතාවය සඳහා. මේක අවශ්‍යතා හඳුනා ගැනීම කියන කොටසක් අවශ්‍ය වෙන්නේ නැහැ වුන්ට. ඔවුන් කරන්නේ කෙලින්ම 3 දෙනායි 25000යි ලෝන් එක, 4 දෙනායි 50000යි ලෝන් එක, 5 දෙනායි 50000යි ලෝන් එක මෙන්න මේ ආකාරයට කියලා ණය අවශ්‍යතාවයට ණය පයිල් හදන එක තමයි. ඒක මයික්‍රෝ ෆයිනෑන්ස් නෙවෙයි, මයික්‍රෝ ක්‍රෙඩිට් එක. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම. ඉතින් මෙන්න මේ වැරදි ක්‍රමවේදය අයින් කරන්න තමයි අද මේ රියල් මයික්‍රෝ ඇකඩමි කියන මේ YouTube channel එක නිරන්තරයෙන් උත්සාහ කරන්නේ. මොකද හේතුව මේකේ අවසාන ප්‍රතිඵලයේ විදිහට අපේ රටට තමයි මේක හානිදායක තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඉතින් අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ තමයි අපි මේ අය නිවැරදි ආකාරයට ඔයා මෙතෙන්ට ඔයා මේ තැනට තෝරා ගන්නවා, ඔයා මේ තැනට තෝරා ගන්නවා, ඔයා ඔතනින් ගලවලා අපි මෙතෙන්ට දාලා මේ කණ්ඩායම හදනවා. අන්න ඒ වාගේ තැනකට යන්නේ අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ. ඒ හින්දා ශුද්‍ර මූල්‍ය සේවා සපයන එමත් නැත්නම් මයික්‍රෝ ෆයිනෑන්ස් ඔෆිසර් කෙනෙක්ට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. තමන් තුල හොඳ සෙන්ස් තියෙන්න ඕනේ කියලා කියන්නේ අපිට මෙයාගේ අවශ්‍යතාව මොකක්ද කියලා එයාත් එක්ක ඩිස්කස් කරලා මේ කතා කරනකොට අපිට තේරෙනවා මෙයාට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේ දේ කියලා. එතකොට එයාට පැහැදිලි කරන්න ඔයා හිතුවට ඔයාට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේ අරගෙන අතන අර පැත්ත බලමු කියන එක පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. කියන එක එයාට තේරුම් යන විදිහට පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු එහෙම ඊළඟ ස්ලයිඩ් එකෙන් කොහොමද එහෙම අය හඳුනාගත්තට පස්සේ තෝරාගෙන කණ්ඩායම් ගත කරන්නේ කියන එක අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. තෝරා ගැනීම සහ කණ්ඩායම් ගත කිරීම. මොකද්ද මේ තෝරා ගැනීම සහ කණ්ඩායම් ගත කිරීම කියන්නේ? මම නිරන්තරයෙන් මේ ස්ලයිඩ්ස් වල පාවිච්චි කරේ නෑ මේ වචනය.
සුද්ධ මූල්‍ය සේවාව කියනකොට නිරන්තරයෙන් එන දෙයක් තමයි කුඩා කණ්ඩායම් කියලා කියන එක. ඉතින් කුඩා කණ්ඩායම් කියන එකත් මට කියන්න තියෙන දේ තමයි ඔයාලට ලංකාවේ 2000ට කලින් කුඩා කණ්ඩායම් විදිහට තිබුණේ 7ක් එක කණ්ඩායමක එහෙම නැත්නම් 5ක් ඒ වාගේ. මේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් හඳුන්වලා දුන්නු ඉසුරු ව්‍යාපෘතිය ඇත්තේ සාමාන්‍ය කණ්ඩායමකට 5ක් විතර හිටියා. ඒ කණ්ඩායමකට 5ක් ඉදීම තුල තියෙන්නේ කණ්ඩායමේ 5ක් ඉන්නකොට ඒ කණ්ඩායමේ තියෙන ශක්තිය වැඩි. ස්වේච්ඡාවෙන් වැඩක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ශ්‍රම දාන වැඩක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔවුන් තුල ශ්‍රම ශක්තිය වැඩි. සමහර දේවල් අපි කරමු කියලා කණ්ඩායම තුලින් නැගී හිටින්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තෙන් තමයි ආයතනයක් විතර බලපාන්නේ ලෝන් එකක් දුන්නාට පස්සේ වුණත් එහි වගකීම 5 දෙනෙක් ගන්න හින්දා වගකීම බෙදා යනවා. ඒ කියන්නේ බෙදා හැරීමක් වෙනවා. බෙදා දීම තුල අපිට පුළුවන් වෙනවා මේ සමාජිකයාගේ ණය හදිසිය හරි ණයක් ගෙවන්න පුළුවන් වුණොත් එහෙම අනිත් 4 දෙනාගේ contribution එකෙන් පොඩි contribution එකකින් මේ ලෝන් එක එදාට අය කරගන්න. ඉතින් මේක 2000න් පස්සේ 2001න් පස්සේ 2002න් පස්සේ වාගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ණය දෙන්න 3 දෙනෙක් හොයාගත්තා නම් ඇති කියන තත්ත්වයටපත් වුණා. අන්න ඒකත් ලංකාවේ සුද්ධ මූල්‍ය සේවාව කඩා වැටෙන්න එක හේතුවක් වුණා. අද වෙනකොටත් රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන කම්පැනිත් දැන් ඒකත් එක තරඟ කරන්න බැරි හින්දා මේ 3 දෙනා කණ්ඩායම් සංකල්පයට ගිහිල්ලා තියෙනවා. මේ 3 දෙනා කණ්ඩායම් සංකල්පයෙන් අඩුම වශයෙන් ඒ කණ්ඩායමක ශ්‍රම දානයක්වත් පාවිච්චි හදාගන්න බෑ. 3 දෙනා ඉන්නේ. හැබැයි 7 දෙනෙක් 5 දෙනෙක් හිටපුවවල ලොකු දෙයක් හදාගන්න පුළුවන්. මිනිසුන්ගේ එකමුතුභාවය වැඩි වෙනවා. මිනිස්සු තුල තමන්ගේ කියන හැඟීම වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් මේ අවිධිමත් සුද්ධ මූල්‍ය සේවාවක් ලංකාවට ගලාගෙන ආපු ක්‍රමවේදයත් එක්ක විනාශ වෙලා ගියා. මේක නොදැන කරපු වැඩක් නෙමෙයි. මේක හුදෙක් මුදල් එහෙම නැත්නම් මූල්‍ය ලාභපතා. ඒ කියන්නේ ආයතනයේ ප්‍රොෆිට් කරන්න ප්ලෑන් එකක් හැදුවා මිසක් මේකේ සමාජිකව සංවර්ධනය කරන්න ප්ලෑන් එකක් තිබුණේ නැහැ. ඒකයි මම කියන්නේ රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් ඉගෙන ගත්තේ නැත්නම් තවත් ලංකාව රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන අය විතරක් මේ සෙක්ටර් එකට දැම්මේ නැත්නම් තවත් ලංකාව දිනින් දින බිඳ වැටීමකට ලක් වෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේ කණ්ඩායමක් හදාගන්නේ කියලා. දැන් කණ්ඩායමක් හදනවා කියන්නේ තමන් කැමති, තමන්ට ඉන්න කැමති, තමන් එක්ක වැඩ කරන්න පුළුවන්, තමන්ට විශ්වාස තියෙන 3 දෙනෙක් එකතු වෙලා කණ්ඩායමක් හදනවා. මේක ලෝකේ ආකාර දෙකක් තියෙනවා. සමජාතීය කණ්ඩායම් සහ විසමජාතීය කණ්ඩායම් කියලා. දැන් ගොඩක් වෙලාවට තායිලන්තේ වගේ රටවල් වල පොඩ්ඩක් මේ විසමජාතීය කණ්ඩායම් කියන එක ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන සමජාතීය කණ්ඩායම්. මේ සමජාතීය කණ්ඩායමක සමාජිකයාගේ ආර්ථික තත්ත්වය එකයි, අධ්‍යාපන තත්ත්වය එකයි, ජීවන තත්ත්වය එකයි, සමාජ තත්ත්වය එකයි. මේ 4 දෙනාම එකම ලෙවල් එකේ ඉන්නේ. මේ 4 දෙනාට 4 දෙනාගේ ලෙවල් එකෙන් ඉහළ ලෙවල් එකක් එක්ක ගනුදෙනු කරන්න කොයි වෙලාවකවත් හැකියාව ලැබිලා නැහැ. හැබැයි 4 දෙනා එක ලෙවල් එකේ එක අදහස් තියෙන හින්දා ගස්තන ගැටලු ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වාගේ අය නිලධාරීන්ට කළමනාකරණය කර ගැනීමටත් බොහොම පහසු වෙනවා. ඕක තමයි එක කණ්ඩායම. මේ කණ්ඩායමේ ඉන්න පුළුවන් එකම ලෙවල් එකේ මොනවාරි ව්‍යාපාර කරන අයත් ඉන්න පුළුවන්. හැබැයි ආදායම් තත්ත්වය එකයි, ව්‍යාපාර තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද කීප එක? ව්‍යාපාර එක්කෙනෙක් මල් කරන්න පුළුවන්, අනිත් එක්කෙනා වළං හදන්න පුළුවන්, අනිත් එක්කෙනා තාම මොනවාරි කරන්න පුළුවන්. හැබැයි මේ 3 දෙනාගේම ව්‍යාපාර තුනක් වුණාට ආදායම් තත්ත්වය එකයි. පැහැදිලිද? රයිට්. ඊළඟට අපි කියන විෂම ජාතිය කණ්ඩායම් කියලා. විෂම ජාතිය කණ්ඩායම් කියන්නේ එක්කෙනෙක් සිල්වර් බඩු කඩයක් කරනවා. අනිත් එක්කෙනා ගරජ් එකක් කරනවා. අනිත් එක්කෙනා වළං හදනවා. හිතන්නකෝ. සිල්වර් බඩු කරන එක්කෙනාගේ ආදායම් තත්ත්වය වෙනස්. වළං හදන එක්කෙනාගේ ආදායම් තත්ත්වය වෙනස්. ඊළඟට ගරජ් එක කරන එක්කෙනාගේ ආදායම් තත්ත්වය වෙනස්. හැබැයි මේ 3 දෙනා බොහොම හිතවත් වූ බොහොම එකට ඉන්න අය. ඒ හින්දා මේ කණ්ඩායම වල අධ්‍යාපන තත්ත්වය වෙනස්, සමාජ තත්ත්වය වෙනස්, මේ අනිත් ඒවා ඔක්කොම වෙනස්. හැබැයි හිතවත්කම තමයි තියෙන්නේ. ඒ තුලත් කණ්ඩායම්ගත වෙලා තියෙනවා. එතකොට
මෙන්න මේ කණ්ඩායම් දෙකේ විවිධ වාසි අවාසි ගොඩක් තියෙනවා. නමුත් අද ලංකාවේ පාවිච්චි කරන්නේ මෙන්න මේ සමජාතීය කණ්ඩායම් කියන ක්‍රමවේදය තමයි පාවිච්චි කරන්නේ. මේ කණ්ඩායම් ගත කරාට පස්සේ මේ අය අපිට මේ තුන්දෙනා ආවම මේ තුන්දෙනා පිළිබඳව ගැටලුවක් නැත්නම් අපේ මයික්‍රෝ ෆයිනෑන්ස් ඔෆිසර් එහෙම නැත්නම් සුද්ධ මූල්‍ය නිලධාරියා තීරණය කරනවා රයිට්. ඔයාගේ කණ්ඩායමේ මෙයා ඉන්නවා ඥාති සම්බන්ධ ගන්න ළඟම ලේ ඥාති සම්බන්ධ ගන්න නැහැ. ගෙවල් තුන අතර ලොකු දුරක් නැහැ. ආදායම් තත්ත්වයක් එකයි, සමාජ තත්ත්වයක් එකයි. හොඳ අවස්ථාවන් තියෙනවා ඔයාලට ව්‍යාපාර කරන්න. රයිට් ඔක්කොම තෝරාගෙන තියෙනවා. අපි ඔයාලා කණ්ඩායමක් විදියට මෙන්න මේ ගමේ බෝසත් කියන හරි මොනවා හරි කියන නමින් කණ්ඩායමක් හදාගත්තා. ඒ කණ්ඩායමේ මේ අංකයක් දෙනවා පළවෙනි එක්කෙනාට, දෙවෙනි එක්කෙනාට තව අංකයක් දෙනවා, තුන්වෙනි එක්කෙනාට තව අංකයක් දෙනවා. මෙන්න මේ විදියට අපි ඔයාව අපේ ආයතනයේ ලියාපදිංචි කරගන්නවා. ලියාපදිංචි ගාස්තුවක් ගන්නවා අපි කණ්ඩායමක් හදපුවාම ඒ කණ්ඩායමේ ලියාපදිංචි කරගන්නවා. මේ අංකේ වෙනස් වෙන්නේ නැහැ. යම් කිසි කාලයක මේ කණ්ඩායමෙන් ගැලවෙන්න ඕන නම් ඒකට විශේෂ පුද්ගලයෙකුගෙන් අනුමැතිය ලබාගෙන තමයි කණ්ඩායමෙන් අයින් වෙන්න තියෙන. ඒකට ගොඩාක් කොන්දේසි තියෙනවා. පැහැදිලිද? මෙන්න මේ විදිහට මේ මධ්‍යස්ථානයේ අඩුම වශයෙන් කණ්ඩායම් මේ කියන්නේ මධ්‍යස්ථානයක තුනේ නම් අඩුම වශයෙන් මම විශ්වාස කරන විදිහට කණ්ඩායම් 7ක්වත් තියෙන්න ඕන. අද ණය දෙන්න ඉලක්ක හදා ගන්න ඕන හින්දා කණ්ඩායම් 3කටත් ණය දෙන ආයතන තියෙනවා. කණ්ඩායම් 3ක් තියෙන මධ්‍යස්ථාන හදලා. හැබැයි එහෙම කරන්න බෑ. මේ කණ්ඩායම් හදුවට පස්සේ මේ කණ්ඩායම් ඔක්කොම එකතු කරලා කණ්ඩායම් නායකයෙක් පත් කරගන්නවා අපි. එක මේ කණ්ඩායමට මෙයා නායකයා, මේ කණ්ඩායමට මෙයා නායකයා. ඒ නායකයෝ 7 දෙනාගෙන් ඒ නායකයෝ පත් වෙච්ච 7 දෙනාගෙන් එක සමාජිකයෙක් මධ්‍යස්ථාන නායකයා කියලා පත් කරගන්නවා. පැහැදිලිද? කණ්ඩායමක් හදා ගන්නවා, කණ්ඩායම් 7ක් හදා ගන්නවා මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. ඒ කණ්ඩායම එක කණ්ඩායමට නායකයෙක් පත් කරගන්නවා. ඒ නායකයෝ 7 දෙනාගෙන් එක්කෙනෙක් පත් කරගන්නවා මධ්‍යස්ථාන නායකයා කියලා, අනිත් එක්කෙනා උපනායකයා කියලා පත් කරගන්නවා. පැහැදිලිද? එතකොට මෙන්න මෙයා තමයි මධ්‍යස්ථානයේ පුද්ගලයෝ කැඳවන්නේ. මධ්‍යස්ථානයේ ණය වාරික පිළිබඳව අවබෝධ මේ ගෙවනවද නැද්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබාගන්නේ. මෙන්න මේ වාගේ සමිතිය මෙහෙවීමේ වගකීම හම්බෙන්නේ මේ මධ්‍යස්ථානයේ මෙහෙවීමේ වගකීම හම්බෙන්නේ මේ කණ්ඩායම් නායකයා. ඉතින් මම බොහොම සරලව ඔයාලට කිව්වේ තෝරාගන්නේ කොහොමද, කණ්ඩායමක් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකෙන් ප්‍රධාන කොටස් 8 ඊළඟ ස්ලයිඩ් එකෙන් මොනවද කතා කරන්නේ කියලා. රයිට්. එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හොඳයි. ලස්සන පින්තූර ටිකක් තියෙනවා. ව්‍යාපාරික අවස්ථා හඳුන්වා දීම. ඉහත ආකාරයට අපි කණ්ඩායම් හදාගෙන නායකයෙක් හදාගෙන ඔක්කොම කරාට පස්සේ අපි දැන් මේ ගම ගැන පොඩි අධ්‍යයනයක් කරලා තියෙන්නේ. අපි ගම ගැන හොඳ අවබෝධයක් තියෙන්නේ. දැනට සමහරවිට ගමේ අය කරගෙන යන ස්වයං රැකියාවක් තියෙනවා. ඒ ස්වයං රැකියාව තිබ්බට අමතරව හොඳ ව්‍යාපාර සංවර්ධන නිලධාරියෙක් විදියට එහෙමත් නැත්නම් ව්‍යාපාර උපදේශන නිලධාරියෙක් විදියට අපිට පුළුවන් වෙන්න ඕන මේ ගමේ මෙන්න මේ ඒරියා එකේ මේ සම්පත් තියෙන බිම්මල් හදන්න පටන් ගන්න. බිම්මල් විකුණන්න පුළුවන් ඔයාලගේ මෙතන මේ පැකට් තියාගෙන ඉන්න පොලිසිය ගාව පොඩි ස්ටෝල් එකක් දාන්න පුළුවන්, හොස්පිටල් එකක් ගාව දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ මොනවාද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාව දාන්න පුළුවන්. බිම්මල් හොඳ ආහාරයක්. කවුද කැමති බිම්මල් හදන්න? එහෙමත් නැත්නම් ඔක්කොම බිම්මල් හදලා ඉවර වෙලා අර බිම්මල් හදන කණ්ඩායමේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි බයික් එක දාන කියලා ටවුන් එකට ගිහලා විකුණලා යන්න පුළුවන්. හොඳට පාරවල් හදලා දින හොඳ කිසි ගැටලුවක් නැහැ. මහා ලොකු දුරකුත් නැහැ කියලා. අනේ එහෙම නැත්නම් මේ ගමේ මේ හොඳ මේ මොනවද මේ පොල් තෙල් මැෂින් එකක් තියෙනවා. පොල් තෙල් මෝලක් තියෙනවා. ඒ වගේම තා මේ විවිධ මේ ආයතන තියෙනවා. මේ ඒ හින්දා පුළුවන් නම් ඔයාලා පොල් කටු හැඳි හදන බිස්නස් එක පටන් ගන්න. මේකේ ඒ සම්පත් තියෙනවා. මැටි කර්මාන්තය කරන්න පුළුවන්. මම කියන්නේ ප්‍රදේශය හඳුනාගෙන ඒ ප්‍රදේශෙට අනන්‍ය වූ ඒ ප්‍රදේශේ කරන්න පුළුවන්. නමුත් දැනට කෙරෙන්නේ නැති
ව්‍යාපාර මොනවද තියෙන්නේ? දැනට කෙරෙන ව්‍යාපාර කොහොමද සංවර්ධනය කරගන්නේ? තා මොනවද මේ ගමට ගේන්න පුළුවන් අලුත් ව්‍යාපාර? පැහැදිලිද? උදාහරණයක් විදිහට පොලිසියක් ගාව, හොස්පිටලයක් ගාව තේ කඩයක්, පිඟාන කෝප්පයක් ගන්න පුළුවන් කඩයක් නැත්තම් ලොකු ගැටලුවක්. පැහැදිලිද? ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා පොලිසියට ඇවිල්ලා බොහොම පහසුවෙන් වැඩේ කරගෙන යන්නේ නැහැ. ටිකක් රස්ති ආදු වෙනවා. හොස්පිටල් එකට ඇවිල්ලත් පහසුවෙන් වැඩේ කරගෙන යන්න බෑ. සාමාන්‍ය ලංකාවේ තියෙන ක්‍රමවේදේ ටිකක් ඉන්න වෙනවා. ඒ වෙලාවට තේ එකක් බොන්න හිතෙනවා. සාමාන්‍ය හොස්පිටල් එකට යනකොට පිඟාන කෝප්පයක් අරන් යන්න වෙනවා සමහරවිට. ලෙඩ නතර කරලා තිබ්බොත්. ඉතින් මේ වාගේ ව්‍යාපාරික අවස්ථා මොනවද කියන එක පිළිබඳව කොමියුනිකේෂන් එකක් දාන්න පුළුවන්. ෆොටෝකොපි මැෂින් එකක් අරගෙන. පොලිසිය ෆොටෝකොපි ගහලා දෙන්නේ නැහැ නොමිලේ. පැහැදිලිද? ඉතින් අන්න ඒ වාගේ දේවල් හරි පැහැදිලිව අපි කරගන්න ඕනේ. මේ අපේ සමාජිකයෝට හරියට දැනුවත් කරන්න ඕනේ. දැනුවත් කළා මෙන්න මේ ව්‍යාපාර තියෙනවා මෙන්න මේ දේවල් කරන්න කියන එක අපි ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන උන්ට ලබා දෙන්න ඕනේ. එහෙමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකෙන් මොනවද මේ ව්‍යාපාර අවස්ථා හඳුනාගත්තට පස්සේ සමාජිකයෙක් කරන්න කියලා ඊළඟ ස්ලයිඩ් එකට යමු අපි. මේක හරි මේ පින්තූරත් එක්ක ගත්තාම නම් චුට්ටක් වෙනස්. නමුත් මේ එක පින්තූරයක් බොහොම ගැළපෙන විදිහට තියෙනවා. තාක්ෂණික දැනුම ලබා දීම. අපි මුලදී කතා කරා මේ අඩු ආදායම්ලාභී පවුල්වල අයට ගැන කතා කරනකොට ඔවුන් අඩු තාක්ෂණේ පාවිච්චි කරන්නේ කියලා. අඩු කළමනාකරණය පාවිච්චි කරන්නේ. එතකොට මේ දැන් මේකේ උදාහරණයක් විදිහට ගත්තාම මෙතන පින්තූරය ගත්තොත් එහෙම අද ලංකාවේ 100ට 60ක් 70ක් විතර කිරිගොව්ව හදන මොනවද? නිදලි ක්‍රමය සඳහා හදන්නේ. හැබැයි මේක තමයි ලංකාවේ කිරි නිෂ්පාදනය අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. ඒකට හේතුවක් තමයි අවුවේ බැඳලා කිරි හරක් අවුවේ බැඳලා අපව හවසට උදේට කිරි ගන්න ක්‍රමවේදයක් නේ තියෙන්නේ දැනට. හැබැයි මේක සාර්ථක නැහැ. මේ නිරන්තරයෙන් එන්න ඕනේ. ගාල ඇතුලේ තමයි සතා ඉන්න ඕනේ නැත්තේ. ඉතින් මේ තාක්ෂණය දන්නේ නැහැ. කොහොමද සතාට තනකොළ ටික දෙන්නේ? තාක්ෂණය දන්නේ නැහැ. නිකන් තනකොළ ටික දැම්මට හරියන්නේ නැහැ. හොඳට ජීර්ණය කරගන්න චොප් කරලා දාන්න ඕනේ. මම නිකන් එක උදාහරණයක් විදිහට කියන්නේ. එමත් අත යෝගට් එකක් හදනවා නම් කොහොමද යෝගට් එකක් හදන්නේ? යෝගට් එක කීයට රත් කරන්න ඕනද කිරි එක? ඊට පස්සේ බොහොම කොච්චර වෙලාවක් ඇතුළත මෙතෙන්ට කූල් කරන්න ඕනද? ඊට පස්සේ සීනි දාන්නේ කොයි වෙලාවෙද? පැහැදිලිද? ෆැට් සෙපරේට් කරන්නේ කොයි වෙලාවෙද? කිරි හට්ටිය හදන්නේ කොහොමද? වලං හදන්නේ කොහොමද? හොඳ මේ සාරි ජැකට් එකක් මහන්නේ කොහොමද? රූපලාවන්‍ය කටයුතු කරන්නේ කොහොමද? මෙන්න මේ වාගේ තාක්ෂණය මේ ගමට ගිහිල්ලත් නැහැ. මේ අපි තෝරාගෙන ඉන්න පිරිස ගාවත් නැහැ. අපිට පුළුවන් නම් ඒ වායේ කැමති අය ඉන්නවා නම් ඒ වායේ කට්ටිය එකතු කරලා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්න තමන්ගේ ව්‍යාපාරයට හොඳ ජවයක් හම්බ වෙනවා. ඉතින් මේවා කවුද කරන්නේ දැනට සුද්ධ මූල්‍ය සේවා සපයන ආයතන විදිහට? කවුද කරන්නේ? නිකන් පොඩි ප්‍රොමෝෂන් එකක් විදිහට මේවා කරන්න පුළුවන්. සමහර ආයතන අපි දැකලා තියෙනවා කරනවා. හැබැයි මුළු ගමේම මිනිස්සු එතෙන්ට ගෙනල්ලා බියුටි කල්චර් උගන්වුවාට කිසි තේරුමක් නැහැ. මොකද ඒක වැදගත් දෙයක් නෙවෙයි. පුළුවන් නම් අපිට ඔයාලගේ මධ්‍යස්ථාන 10ක් 12ක් ඉන්න 10ක 12ක ඉන්න සමාජිකයන්ගෙන් මෙන්න මේ අය රූපලාවන්‍ය පාඨමාලා කරන්න කැමති. මෙන්න මේ අය හින්දා නතර කරගන්න රූපලාවන්‍ය පාඨමාලාවක් කරන්න කියලා අපිට එයාලට ඒ තාක්ෂණය අඳුල්ලා දෙනවා. මෙන්න මේ අය යෝගට් හදන්න කැමති අය. ඒ තාක්ෂණය හදලා දෙනවා. මෙන්න මේ අය කිරිගාව පාලනය කරන්න හදන. මේ බූන්දි හදන්න ඉන්න අය. මේ පපඩම් හදන්න ඉන්න අය. කියන එක අරගෙන එයාලට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන තාක්ෂණික දැනුම ලබා දෙනකොට ඔවුන්ගෙන් මුදලක් අය කරන්න වෙනවා. ඒ යන වියදමත් එක්ක. අපේ කම්පැනි එකේ ඉන්න හැම කෙනාම මේ තාක්ෂණික දැනුම මේ සබ්ජෙක්ට් එක කරන්න දන්න අය නෙමෙයිනේ. ඒ හින්දා ඒකේ ගැටලුවක් නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ මේ හැම දෙයක්ම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මේ දැනුම කුසලතා ආකල්ප කළමනාකරණය මේ වාගේ දේවල් අඩු මට්ටමේ තියෙන අපේ සමාජිකයන්ට මේවා අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ හින්දා මම විශ්වාස කරනවා මේ තාක්ෂණික දැනුම ලබා දීම කියන එක තුල ඉතාමත් ශීඝ්‍රයෙන් අපේ සමාජිකයෝ ව්‍යවසායකයෝ බවට පරිවර්තනය වීමේ ප්‍රවණතාවය වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ හින්දා
රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කරන්න ඕන නම් ඔබේ ආයතනයේ තිරසාර භාවයට පත් කරගන්න ඕන නම් ඔබේ ගමේ ඉන්න සමාජිකයාගේ සංවර්ධනය ඇති කරගන්න ඕන නම් මේ තාක්ෂණික දැනුම ලබා දීම කියන එක අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එහෙමනම් අපි බලමු මේ තාක්ෂණික දැනුම ලබා ගත්තට පස්සේ අපේ සමාජිකයාට ඊළඟට මොකද දෙන්න ඕන කියලා ඊළඟ ස්ලයිඩ් එකේ. හොඳයි. සාමාන්‍යයෙන් මූල්‍ය පහසුකම් ලබා දීම කියන මාතෘකාව යටතේ කතා කරපුවම දවස් දෙකක් විතර කතා කරන්න ඕන මාතෘකාවක් තමයි මම මේ අන්තිම ස්ලයිඩ් එකට එකතු කරගෙන තියෙන්නේ. මොකද හේතුව මේ සුද්ධ මූල්‍ය සේවාවේ මේ මාතෘකාව අටට දාලා තියන්නේ ඇයි කියන එක මම මෙන්න මේ විදිහට පැහැදිලි කරොත් ඔයාලට තේරෙනවා ඇති. සාමාන්‍යයෙන් කලාකෘතියක් එහෙමත් නැත්නම් මොනවා හරි කෘතියක අන්තිම ජවනිකාව ඉස්සරහට ආවොත් එහෙම ඒ කෘතියේ නිර්මාණශීලීත්වය සහ ඒ කෘතිය ඇගීමට ලක් කරන්න ගියත් එහෙම අපිට ගැටලු සාගත තත්වයකටපත් වෙනවා. අන්තිමේටම කරන්න ඕන ජවනිකාව ඉස්සල්ලා කරලා තිබුණොත් එහෙම. මම මේ මොකද්ද කියන්නේ කියන එක පැහැදිලි ඇති. ලංකාවේ සුද්ධ මූල්‍ය සේවාව කඩා වැටෙනවා කියලා මම නිරන්තරයෙන් මේ කතා කරන්නේ මෙන්න මේ ජවනිකාව 2002 3 ඉඳලා මේ ජවනිකාව පළවෙනි වතාවට කරන්න ගත්තා. ඒ කියන්නේ ඉස්සරලාම කරන්න ගත්තේ මේ අන්තිමේටම කරන්න ඕනේ ජවනිකාව. මොහමඩ් යුනිස් මහත්මයා මේ මයික්‍රෝ ෆයිනෑන්ස් හඳුනාගෙන මයික්‍රෝ ෆයිනෑන්ස් ගැන එයා ලියපු පොත්පත්වල තියෙන කතන්දරයක් තමයි මේ සුද්ධ මූල්‍ය සේවාව කියන එක මේ නිවැරදි ආකාරයට ගලාගෙන ආවේ නැත්නම් ඒ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව තවත් අන්ත අසරණ දුගී තත්ත්වයටපත් වෙනවා වගේම ඒ සුද්ධ මූල්‍ය සේවා සපයන ආයතනවල දීර්ඝකාලීන පැවැත්ම නැති වෙනවා කියලා. අද මේ පටන් ගත්තු 2002 3 පටන් ගත්තු මේ මූල්‍ය පාසුකම් කියන කොටස කලින් රංගපාන්න ගත්ත ආයතන වලට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ආයතන වලට මොකද උනේ කියලා බලන්න. හැබැයි 95 ඉඳලා ආපු පටන් ගන්න තිබුණු ආයතන තාමත් මේ ලංකාවේ ඒ ලෙවල් එකේම පවතිනව නේද? හැබැයි ඒ ආයතන වලට පවා දරා ගන්න බැරි වුණා මේ මූල්‍ය පහසුකම් ලබා දීමේ කටයුත්ත පළවෙනියෙන් කරන්න ගත්තට පස්සේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේ නිර්මාණය සුද්ධ මූල්‍ය මේ සේවා කියන නිර්මාණය කරලා තියෙන මොහමඩ් යුනිස් මහත්මයා මේ ලෝකවාසී අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථිකයේ සංවර්ධනය කරන්න විනා බහුජාතික සමාගම්වල අධික ලාභයේ පීම පරමාර්ථයෙන් නෙවෙයි. එහෙනම් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මූල්‍ය පහසුකම් ලබා දෙන්න මේ අවස්ථා 8 වෙනකන් සමාජිකයෝ අපි ගාව තියපුවාම ඒ සමාජිකයෝ තුල දැනුම වර්ධනය වෙනවා. ඒ සමාජිකයෝ තුල ව්‍යාපාර අවස්ථා ජනිත වෙනවා. ඒ සමාජිකයා තුල ආයතනයේ පිළිබඳ අවබෝධය ඇති වෙනවා. ආයතනයේ සේවකයන් සමග පාරිභෝගික සුහදතාවයක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. ආයතනයේ සේවකයන්ට මෙන්න මේ කරුණු 7ම සිද්ධ වුණාට පස්සේ මූල්‍ය පහසුකම් ලබා දුන්නා නම් 2000න් පස්සේ අද වෙනකොට මේ ලංකාවේ ව්‍යවසායකයෝ ගොඩාක් නිර්මාණය වෙලා ඉවරයි. රටේ ආර්ථිකයට ඍජු දායකත්වයක් දෙන්න ගන්නවා මේ සුද්ධ මූල්‍ය සේවාවේ ඉන්න සමාජිකයෝ. අද මේ සුද්ධ මූල්‍ය සේවාවේ සමාජිකයෝ මේ ගොඩාක් දෙනෙක් නැති වෙලා ගියේ මේ 2003න් 2002න් පස්සේ පටන් ගත්ත මේ අක්‍රමවත් අවිධිමත් අවිනීත සුද්ධ මූල්‍ය ක්‍රමවේදයේ හින්දා. ඒකට සමානට මමත් කොටස්කාරයෙක් වෙන්න පුළුවන්, ඔබත් කොටස්කාරයෙක් වෙන්න පුළුවන්. දැන් හරි රියල් මයික්‍රෝ ෆයිනෑන්ස් කියන එකට එකතු වෙලා මේ රට සංවර්ධනය කරන්නත් ඔබේ ආයතනයේ තිරසාරභාවය පවත්වා ගන්නත් සූදානම් වේ යුතු කාලයක් ඇවිල්ලා තියෙනවා. මූල්‍ය පහසුකම් ලබා දීම කියන එක සුද්ධ මූල්‍ය සේවාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මම ඊළඟ ස්ලයිඩ් එක ඊළඟ
පරිච්ඡේදයෙන් හෝ 4 වෙනි පරිච්ඡේදයෙන් මොකද ඊළඟ පරිච්ඡේදයේදී මම උත්සාහ කරනවා ඔය සුද්‍ර මූල්‍ය සේවාවේ ලංකාවේ කටයුතු කරන බොහොම ජනප්‍රිය නමක් දිනාගෙන තියෙන විවිධ හැලහැප්පීම් ගොඩකට සභාජනය වූ පුද්ගලයෝ කීප දෙනෙක් එක්ක පොඩි සාකච්ඡාවක් දාලා උන්ගේ අත්දැකීම් මේ ඔබට ලබා දෙන්න. බොහෝ වෙලාවට මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් අපි උත්සාහ කරන්නේ මූල්‍ය පහසුකම් කියන එක වෙනම මාතෘකාවක් විදිහට කතා කරන්න තමයි. මම අද මූල්‍ය පහසුකම් කියන මාතෘකාව යටතේ මූල්‍ය පහසුකම් ලබා දෙන්න ඉස්සරලම කොටස් දෙකක් තියෙනවා මූල්‍ය පහසුකම් යටතේ. පෙර විපරම් කිරීම සහ පසු විපරම් කිරීම කියන එක. ඒක කොයි ආකාරයකද කොයි තාක්ෂණය පාවිච්චි කරලාද කරන්න කියන එක පිළිබඳව මම ඔයාලට ලොකු අවබෝධයක් ලබා දෙන්නම්. ඉතින් අද දවසෙත් මම මේ කතා කරන මාතෘකාව පිළිබඳව හොඳ අවබෝධයෙන් කටයුතු කරපු පුද්ගලයෝ කීප දෙනෙක් මට කමෙන්ට් කරලා තිබුණා මේක හරි ක්‍රමවේදයට දාගන්න නම් මේක හරි මාවතර දාගන්න නම් මේක තවත් ජනප්‍රිය කරන්න ඕනේ කියන එක. එහෙනම් මමත් ඉල්ලීමක් කරනවා මේක බලලා ඔයාලට සෑහීමකටපත් වෙනවා නම් මේක ෂෙයා කරන්න. ෂෙයා කරපුවාම තවත් පිරිසක් අපිත් එක්ක එකතු වෙයි කියලා. එහෙමනම් අපි බලමු අද දවසේ අපි කතා කරපු කොටස පොඩක් සාරාංශයක් විදිහට අපි ගමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා. ඊළඟ ස්ලයිඩ් එක ඇත්තටම මේ සුද්ධ මූල්‍ය සේවා සම්බන්ධයෙන් දැනුවත් කරන හැම මේ පරිච්ඡේදයකම තියෙන ස්ලයිඩ් එකක්. නමුත් මම මේ කතන්දරේ නැවත වතාවක් ඔයාලට කියන්නේ ලංකාවේ සුද්ධ මූල්‍ය සේවාව ඊටාම පල්ලෑ මට්ටමකට වැඩිලා තියෙන්නේ මේ සුද්ධ මූල්‍ය සේවාවෙන් ප්‍රයෝජන ගන්න ජනතාවගේ අක්‍රමිකවත් හැසිරීම නෙවෙයි. ඔවුන් අක්‍රමිකවත් හැසිරීමක් තුලට යොමු කළේ මේ සුද්ධ මූල්‍ය සේවා සපයන ආයතන කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. එතකොට මාත් එක්ක තර්ක කරයි නෑ ණය ගත්තා නම් ගෙවන්න ඕන කිව්වේ. ණය කියන එක විතරක් නෙවෙයි සුද්ධ මූල්‍ය සේවාව කියන්නේ. මම මුලින්ම කිව්වා වාගේ ක්‍රෙඩිට් ඇන්ඩ් ක්‍රෙඩිට් ප්ලස් සර්විස් කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක හරියට ක්‍රියාත්මක කරන්නේ අද අපි දවසේම මේ මූල්‍ය පහසුකම් කියන තැනට එනකන් කතා කරේ ක්‍රෙඩිට් ප්ලස් සර්විස් එක තමයි සමාජිකයා ගාවට ක්‍රෙඩිට් සර්විස් එකට කලින් යන්න ඕනේ. හරියට ප්ලස් සර්විස් එක දීලා තිබුණොත් ක්‍රෙඩිට් සර්විස් එක දෙන්න පුළුවන් බොහොම පැහැදිලිව. ඉතින් මෙන්න මේ කරුණු ටික අවබෝධ කරගන්න තමයි මම අද ඔයාලත් එක්ක කතා කරේ. ක්‍රෙඩිට් ප්ලස් සර්විස් එකේ මූලික කොටස් කීපේ තමයි ඔය කතා කරේ. ඒ කොටස් ටික හරියට පරිශීලනය කරන්න මේ පිළිබඳව ලියවිච්ච පොත්පත් තියෙන අය අරගෙන කියවන්න. කියුවට පස්සේ මේ ශාස්ත්‍රයට එන්න ආපුවාම ලොකු ගැටලුවක් වෙන්නේ මේ ශාස්ත්‍රය තුල කටයුතු කරන්න. ඉතින් අදත් විනාඩි 45ක විතර කාලයක් ඔයාලත් එක්ක මම එකතු වෙලා මේ වීඩියෝ එක ගැන මොනවා හරි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලත් එක්ක මම එකතු වෙලා මේ කතා කරපු දේවල් වලින් යම් දෙයක් තමන්ගේ දැනුමට එකතු කරගන්න ඇති, යම් දෙයක් තමන්ගේ භාවිතයට එකතු කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැම කෙනෙක්ටම මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් නැවත වතාවක් ඉල්ලීමක් කරන්නේ මම මේක කරුණාකරලා ෂෙයා කරන්න. මේක කරුණාකරලා බලලා ඉවර වෙලා තමන්ගේ දැනුම වැඩි කරගෙන මේ රටට සේවාවක් සබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් අද Real Micro Academy YouTube channel එකේ දෙවෙනි පරිච්ඡේදය මේන් අවසන් කරනවා. මේක සමග ඒකාත්මික වුණු හැම කෙනාටම මගේ ස්තුතිය පුද කරනවා. එවනම් වැඩසටහන අදට අවසන් කරනවා. අපි ලබන සතියේ හම්බ වෙමු තවත් හරවත් වැඩදායි සුද්ධ මූල්‍ය සේවා සම්බන්ධයෙන් වැඩදායි වීඩියෝ එකකින් එමත් නැත්නම් පරිච්ඡේදයකින් හම්බ වෙනතුරු සියලු දෙනාම ඊටමත් සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍ය නීති රීති වලට අනුගත වෙමින් කටයුතු කරන තයි බලාපොරොත්තු වෙමින් මා අද වැඩසටහන සමාප්ත කරනවා. බොහොම ස්තුතියි.